සතියට ප්‍රවේශයක් ආයිබෝවන් සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට සතිමත් බව පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන සතියට ප්‍රවේශයක් වැඩසටහන අදත් මෙලෙසින් බෞද්ධ ආරෝපවාහිනිය ඔස්සේ ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. සුපුරුදු ලෙසින්ම අදත් මේ වැඩසටහන අප ඔබ වෙත ගෙන එන්නේ සතිපාසල පදනමේ නිර්මාතෘවර පූජනීය උඩඊරියගම ධම්මජීව ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදරිවයි. ඉතින් ඒ සිහිපත් කිරීමත් සමගින් අප දැන් සූදානම් වන්නේ සතියට ප්‍රවේශයක් වැඩසටහන මෙලෙස ඔබ හමුවේ තබන්නට. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි. සතියට ප්‍රවේශයක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හිතවතුනි ඔබ සිළුම දෙනාට. අද දවසේදී සූදානම් වෙන්නේ සතියට ප්‍රවේශයක් වැඩසටහන ආරම්භ කරන්නයි. වෙනද වගේම අදත් මොහොතක් අපි සතිමත්භාවය ප්‍රගුණ කරමින්ම ආරම්භ කරමු සතියට ප්‍රවේශයක්. පාද නමස්කාර පූරක පිළිගැනීම කඩුවෙල බෝමිරිය සතිපාසල් මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේවයි. ඉතින් මොහොතක් අපි සතිමත් බව ප්‍රගුණ කරමු. හොඳයි හැම දිනකටම සතිමත් දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසෙත් වැඩසටහන ආරම්භ කරන මොහොතේදී ටික වෙලාවක් ප්‍රායෝගිකව සතිමත් බව පුහුණු කරන්න කාලය යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක අපේ ප්‍රායෝගික පුහුණුව. ඒක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි කොච්චර සතිමත් බව ගැන දැනගෙන හිටියත් කතා කරලා තිබ්බත් ඉගෙනගෙන තිබ්බත් ප්‍රායෝගික පුහුණුව සිද්ධ වෙන්නේ නැත්නම් ඒකෙන් අපිට එච්චර ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද ඒක අතිරේක දැනුමක් විතරයි අපේ ජීවිතයට සම්බන්ධ වෙච්ච දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඒකට ආදර්ශයක් විදියට හැම දවසකම සතියට ප්‍රවේශයක් වැඩසටහන ආරම්භ කරද්දී ප්‍රායෝගිකව සතිමත් බව පුහුණු වෙන්න අපි අවස්ථාවක් පොදුවේ යොදාගත්තා. ඉතින් ඒ අවස්ථාව තමයි මේ වෙලාවෙත් අපි යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. S2 වහගන්න එකත් කරන්න ඕනේ. දැන් මේ වෙලාවේ අපි අතීතේ වෙච්ච දේවල් කල්පනා කරන්න යන්නේ නැහැ. අතීතේ කියන්නේ වෙලා ඉවර දෙයක්. ඒකෙන් අපිට වැඩක් නැහැ. අනාගතය කියන්නේ සැලසුමක් විතරයි. ඒක වෙයිද කියන්න දන්නේ නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේදී අතීතේ වෙච්ච දේවල් කල්පනා කරන්න යන්නේ නැහැ. ඊළඟට කරන්න තියෙන දේවල් මේ වෙලාවේදී හිතන්න යන්නෙත් නැහැ. වෙන කෙනෙක් ගැන වෙන තැනක් ගැන මේ වෙලාවේදී කල්පනා කරන්න යන්නෙත් නැහැ. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න කයට තමන්ගේ හිත ගන්න එකයි කරන්නේ. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න කයට තමන්ගේ හිත ගත්තාම බලන්න මේ වෙලාවේ තමන්ගේ කයට දැනෙන දේවල්, කයේ සිද්ධ වෙන දේවල් කෙරෙහි සතිමත් වෙන්න. තමන්ගේ කයට හුලං වදිනවා නම් දැනෙන සිසිලස, කයට රස්නයක් දැනෙනවා නම් ඒ බව, හුස්ම ඉහළ පහළ යන විදිය, හුස්ම ඉහළ පහළ යනකොට උදරය පිම්බෙන හැකිලෙන ආකාරය සිහියෙන් දැනගන්න. තමන් මුකුත් නොකර තමන් දිහා සතිමත්ව බලාගෙන ඉන්නකොට තමන්ට ඉබේටම දැනෙයි කයට දැනෙන දේවල්, ඒ වගේම කයේ සිද්ධ වෙන දේවල්. බාහිර දේවල් අමතක කරලා හැකිතාක් හුස්මත් එක්ක යාළු වෙලා ඉන්න උත්සාහ කරන්න. තමන්ගේ අවධානය යම් වෙලාවක වෙනස් වුණොත්, වෙනත් දෙයකට ගියොත් නැවතත් අවධානය තමන් වෙතට ගන්න.
ඔබේ හිත හුස්ම සමග හොඳින් පවතිනවා නම් හුස්ම හොඳට නිරීක්ෂණය කරන්න. හුස්මේ වෙනස්කම් අත්දකින්න පුළුවන්ද කියලා බලන්න. තමන්ගේ හිත වෙනත් අරමුණු ඔස්සේ යනවා නම් නැවතත් හිත තමන් වෙතට ගන්න. තමන්ගේ කයත් එක්ක හුස්මත් එක්ක හිත යාලු කරලා තියාගන්න උත්සාහ කරන්න. හොඳයි. ඔගොල්ලෝ ඇස් දෙක අරින්න. අපි කෙටි වෙලාවක් යොදාගත්තේ ඉඳගෙන සතිමත් බව පුහුණු කරන්න. ඉතින් ඒක අපේ ප්‍රායෝගික පුහුණුව. ඔගොල්ලෝ මේ සතිමත් ඉඳ ගැනීම අනිවාර්යයෙන්ම දවසට විනාඩි 30ක් 40ක්වත් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉතින් අඩුම විනාඩි 40ක්වත් මේ විදිහට භාවනා කරනවා නම් හොඳයි කියන එක තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒක නිසා උත්සාහ කරන්න මේ ඉඳගෙන සතිමත් වෙන්න අඩුම දවසට විනාඩි 40ක කාලයක්වත් වෙන් කරගන්න. වෙනද වගේම මොහොතක් ඔබ සතිමත් වුණා. සූදානම් වෙන්නේ කතිකාවතට මුල පුරන්නයි සතියට ප්‍රවේශයක් තුලින්. අපි අද කතා කරන්නට හදන මාතෘකාව EG තාක්ෂණය පිළිබඳවත් EG තාක්ෂණයෙන් මතු කරන්නා වූ උපකරණ පිළිබඳවත් දිගුවක් ලෙසයි මේ වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ. කෙටි හැඳින්වීමක් කරනවා නම් බෞද්ධ මූලධර්ම පිළිබඳව බටහිර විද්‍යාඥයින් විසින් නොයෙකුත් පරීක්ෂණ සිදු කළා තියෙනවා. ඒ වගේම අපිත් උත්සාහවන්ත වෙනවා අපි හදාරන දෙයට, අපි හොයාගත්තු දෙයට විද්‍යානුකූල ප්‍රවේශයක් ලබා දෙන්න. එයයි අද දවසේදී සිදුවන්නේ. සතිය පිළිබඳව සතිපාසල් පදනමෙන් කරන්නට යෙදුණු පරීක්ෂණ පිළිබඳව තමයි අපි අද දවසේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා අපිත් එක්ක අද දවසේදීත් සිටිනවා නිස්සරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ලෝලුවාගොඩ ධම්මසාගර ස්වාමින්ද්‍රයන් වහන්සේ. ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා මේ සාකච්ඡා සභාව සඳහා. ඒ වගේම කළුබෝවිල මහරෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය චමිල් මාරසිංහ මහතා අපත් සමග ඉන්නවා. ආයිබන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ඒත් එක්කම අපත් සමග ඉන්නවා මනෝජ් ජයසූරිය මහතා. එතුමා පිළිබඳව හඳුන්වා දීමේදී මනෝවිද්‍යා උපදේශකවරයෙක්, ඒ වගේම මනෝ චිකිත්සකවරයෙක්, සතිමත් බව පිළිබඳ පර්යේෂණ සිදු කරන්නේ, ඒ වගේම පුහුණුකරුවෙකු විදිහටයි අපිට එතුමාව හඳුනා ගැනීමට පුළුවන්. ආයිබන් කියලා ඔබතුමාවත් පිළිගන්නවා. ඉතින් හිතවතුනි, සතිපාසල මගින් විද්‍යානුකූලව තර්කානුකූලව කරපු පරීක්ෂණ පිළිබඳව ඔබ වෙත කරුණු කාරණා ගෙන එන්නට තමයි අපි සූදානම් වෙන්නේ. ස්වාමීන් වහන්සේ, මම මුලින්ම දැන කියා ගන්නට කැමතියි මේ සතිපාසල මගින් මේ සතිය පිළිබඳව සිදු කරන්නේ මොන වගේ පරීක්ෂණද?
සතිපාසල මගින් එවැනි වූ පරියේෂණ කරන්නට යොමු වූ හේතුවත් ඒත් එක්කම දැනගන්න කැමතියි. සතිපාසල කියන සංකල්පය අපේ ලොකු සාමිනාංශයෙන් පටන් අරගෙන ක්‍රමයෙන් මේක ඉදිරියට ඇදගෙන යද්දී අපේ සතිපාසල ආයතනගත වුණා. ඒ වගේම ගොඩාක් විෂයන් වලට විහිදී ගියා. ඒත් එක්කම තමයි මේ පරියේෂණ කණ්ඩායමක් වශයෙන් ඇති කරන්න ඕනේ කියලා ලොකු සාමිනාංශයේ සංකල්පයක් මත මේ පරියේෂණ කරන්න අපි යොමු වුණේ. ඉතින් ඒකදී බෞද්ධ භික්ෂුවක් වශයෙන් මට අවශ්‍ය නැහැ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පරිශීලන ලක් කරන්න. නමුත් මේක ಜಾති ආගම් කුල මල ભેද නැතුව අපි මේක ලෝකෙට ප්‍රචාරය කරද්දී අපි හිතුණා මේ බටහිරෙන් කරන පරිශීලනත් එක්ක අපිත් ඉදිරිපත් වෙලා මොනවද මේ ඒ බටහිර විද්‍යාඥයන් විසින් දෙන අර්ථකථන ඒ අර්ථකථන අභියෝගයකට ලක් කරනවද නැත්නම් අපිත් මේ දේවල් පරිශීලන ලක් කරලා අපිත් අර්ථකථනයක් දෙනවද ලෝකෙට කියන එක මත අපි පරිශීලන කිහිපයකට යොමු වුණා. ඉතින් ඒකෙදි අපි පාවිච්චි කරේ EEG කියන තාක්ෂණය. ඉතින් ඒකේ ගැන විස්තර මම හිතන්නේ ප්‍රොෆෙසර් අශෝක කලින් වැඩසටහනේදී ගොඩාක් සඳහන් කරන්නට යෙදුණා. ඉතින් ඒකෙදි ඒ උපකරණ පාවිච්චි කරලා අපි කරපු පරිශීලන පිළිබඳ විස්තර තමයි අද දිග හැරෙන්නේ. ඉතින් ඒකෙදි ප්‍රධාන හේතුව උනේ මෙන්න මේ සියලුම ಜಾති ආගම් වලට පිළිගන්න පුළුවන් සාක්ෂියක් වශයෙන් කාටත් තේරෙනවා මේකේ මේ විදිහට පරිශීලන පැවැත්වුවොත් මේකෙන් මේ විදිහට ප්‍රතිඵල තියෙනවා කියලා දැක ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපිට පුළුවන් මේක ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙන්න මේ සතිය පිළිබඳව ලෝකෙට පණිවිඩයක් දෙන්න. ඒ පිළිබඳව පණිවිඩයක් දෙන්න නම් අපි මේ පරිශීලන වලට අපි ඉදිරිපත් වෙන්න වෙනවා. ඉතින් අන්න ඒ පිළිබඳව අර්ථකථනයක් දීමත් තව පිරිසකට මේක වැඩක් වීමටත් තමයි අපි මේ විදිහට දිගටම පරිශීලන වලට සම්බන්ධ වුණේ. ඉතින් ඒකෙදි අපි දැනට පරිශීලන කරමින් යනවා. ස්වාමීන් වහන්සේ ඒත් එක්කම අපි සඳහන් කරමු සතිපාසල මගින් මේ වෙනකොට කළා තියෙන පරීක්ෂණ පිළිබඳව. අපි දැනට ප්‍රධාන වශයෙන් පරීක්ෂණ දෙකකට ඉදිරිපත් වුණා. එකක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් සමග ඒකේ වෛද්‍ය පීඨයත් සමග කරපු පරීක්ෂණයක් තියෙනවා. ඒක නිසරණ වනයේ ස්වාමින් වහන්සේලාත් සම්බන්ධ වෙලා කරපු පරීක්ෂණයක්. දෙවැනි පරීක්ෂණය නිසරණ වනයේ සේනාසනයේ භාවනා වැඩසටහන් වලට ආපු යෝගීන් පිරිසක් සම්බන්ධ කරගෙන කරපු පරීක්ෂණයක්. ඒක පිළිබඳවත් දත්තාද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එසේ ස්වාමීන් වහන්සේ ඒත් එක්කම දැන් මා සූදානම් වෙන්නේ වෛද්‍ය චමිල් මහතා දිහාවට අවධානය යොමු කරන්න. ඔබතුමා තමයි එක් පරීක්ෂණයක් සිදු කරපු විද්වතෙක් විදිහට අපිට හඳුනා දීමට පුළුවන්. වෛද්‍යතුමනි අපි මුලින්ම දැන කියා ගන්නට කැමති ඔබතුමා සිදු කරපු පරීක්ෂණය. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. ඔකුෂන් අපිට මුලින්ම අවශ්‍ය වුණේ භාවනාව කරන විට මනසේ කුමක්ද සිදු වෙන්නේ කියලා හොයාගන්න. තමයි අපේ මූලික අරමුණ උනේ. කොහොමද මනස ක්‍රියාකාරී වෙන්නේ භාවනාව කරන අතරතුර. ඒතර අපි ඒකට ප්‍රවේශ වෙනකොට අපි මුලින්ම බැලුවා මොනවද මේ වෙනකම් කරලා තියෙන පරිේශන කියලා. එතකොට අපිට පුදුමයකට වගේ අතරම ලංකාවේ කිසිදු පරීක්ෂණයක් කරලා නැහැ මේ හා සම්බන්ධව. ඒ වුණාට ලෝකේ පරීක්ෂණ 30ක් 40ක් පමණ සිදු කරලා තියෙනවා මේ වෙනකම්. ඒ අතරතුරේ බැලුවන් පස්සේ කුඩා සංඛ්‍යාවක් 15කට අඩු සංඛ්‍යාවක් තමයි සතිමත් බව මයින්ඩ්ෆුල්නස් කියන භාවනා ක්‍රමයට ආශ්‍රිතව කරලා තියෙන පරීක්ෂණ. ඒ වගේත් අපි දැකපු ලොකම ප්‍රශ්නයක් තමයි ඒවට යොදාගෙන තියෙන කණ්ඩායම් වල භාවනා පිළිබඳ අත්දැකීම ඉතාමත්ම අඩුයි. ඉතාමත්ම සුළු පරීක්ෂණ ප්‍රමාණයක තමයි අඩුම ගන්නේ ටිකක් භාවනාව ප්‍රගුණ කරපු කණ්ඩායම් එකතු කරගෙන කරපු දෙයක්. ඒතර අපි දැක්කා මේ පරීක්ෂණ වල විවිධ වෙනස්කම් තියෙනවා මේ මනස ක්‍රියාකාරී වෙන ආකාරය විස්තර කරපු. ඒතර ඒ පසුබිම යටතේ තමයි අපි අපේ පරීක්ෂණය පටන් ගත්තේ කොහොමද විපස්සනා භාවනාවක මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් කියන භාවනා ක්‍රමයේදී කොහොමද මනස ක්‍රියාකාරී වෙන්නේ කියලා. ඒකට යොදාගත් උපකරණය ඉස්සර පැහැදිලි කළා වගේ EEG ඒ කියන්නේ එන්කෙෆලෝග්‍රෑම් කියන උපකරණය. මේක අපේ පරීක්ෂණයට යොදාගත් උපකරණය සංකීර්ණ උපකරණයක්. සරල එකක් නෙමෙයි. ඒකෙන් කරන්නේ අපි අපේ මනසේ තියෙන ස්නායු මිලියන ගණනක් ඇතුලෙන් ඒ ස්නායු වලින් නොනවත්වාම කිරණ විද්‍යුත් තරංග නිපදවනවා. ඒ නිපදවන කිරණ අපිට
අහු වෙන්නේ අතට හෝ අත තිබ්බා කියලා. ඒ වුණාට EEG උපකරණයෙන් ග්‍රාහකයන් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝඩ් කියන ඒවා හිස්කබලට සවි කරන් පස්සේ ඒවට පුළුවන් ඒ විද්‍යුත් තරංග ග්‍රහණය කරගන්න. ඒතර අපි කරේ මේ උපකරණයෙන් ඒක මේ වගේ උපකරණයක්. ඒකෙන් ග්‍රාහක 17ක් තියෙනවා. ඒ 17 මොලේ හිස්කබලේ 17 ප්‍රදේශ 17කට සවි කරනවා. ඒක ඉතාමත්ම සියුම් විදියට සවි කරන්නේ මේ වගේ ඉලෙක්ට්‍රෝඩයක් මගේ මනසේ තිබ්බොත් එම මෙතන ඉදිරිපස්ස තිබ්බොත් මේ විදියට මේක අපි සවි කරනවා අලවනවා. ඒතර ඒ වගේ දැන් 17කින් මොලේ විද්‍යුත් තරංග කොහොමද නිපද වෙන්නේ කියලා අපි බලනවා. ඒක තමයි EEG උපකරණය. ඒතර ඊට පස්සේ ඒ දත්ත සියල්ලම උපකරණයට යනවා. උපකරණය හරහා ඒක කම්පියුටරයට යනවා. කම්පියුටර් එක අපිට ඒක දත්ත විශ්ලේෂණය කරලා දෙනවා කුෂාන්. එතකොට ඉතාමත්ම කෙටියෙන් මොනවද තරංග අපි එහා සම්බන්ධව කියලා EEG තරංග පහක් තියෙනවා. ඩෙල්ටා, තීටා, ඇල්ෆා, බීටා, ගැමා කියලා. මූලික වැඩසටහනක ඉගෙන විස්තර කරලා තියෙනවා. ඒතර අපි අපේ විශ්ලේෂණයත් විපස්සනා භාවනාව අතරතුර කොහොමද මේ EEG තරංග වෙනස් වුනේ? ඒකෙන් මොන වගේ නිගමනයන් වලටද අපිට එන්න පුළුවන් කියලා කුෂාන්. ඒක තමයි අපි කරේ. හොඳයි. ඒ කියන්නේ වෛද්‍යතුමනි දැන් ඔබතුමා ඔය හඳුන්වලා දීපු උපකරණය තමයි EEG උපකරණය කියන්නේ. එතකොම මට තව ටිකක් දැනගන්න කැමති අපි කලින් වැඩසටහනේනුත් ඉදිරිපත් කළත් EEG කියන්නේ EEG තාක්ෂණය පිළිබඳව අපි තව ටිකක් කතා කරමු. මොකද සමහර වෙලාවට ගිය සතියේ අපිත් එක්ක මේ වැඩසටහන බලපු නැති ප්‍රේක්ෂකයෙකුට උනත් වටින්න පුළුවන්. EEG තාක්ෂණය කියන්නේ මොකක්ද කියලාත් අපි තව ටිකක් කතා කරමු. EEG මේ උපකරණයෙන් අපිට විද්‍යුත් තරංග ගොන්නක් ලැබෙනවා අපිට. මොලේ මේ උපකරණයන් දැන් 17කින් විද්‍යුත් තරංග කොහොමද නිපද වෙන්නේ කියලා අපිට එනවා. එතකොට ඒක විශ්ලේෂණය කරනකොට අපි ඒ තරංග බෙදනවා කොටස් පහකට ඉස්සලා කිව්වා වගේ. එතකොට අපි බලනවා මොලේ කොයි කොටසෙන්ද මේ තරංග නිපද වෙන්නේ කියලා. ඊට පස්සේ එතකොට ඒ තරංග ගැන හිතුවොත් එහෙම ඒක සාමාන්‍ය අපි ඕනින් පුද්ගලයෙක්ගේ ඒ තරංග තියෙනවා. එතකොට හැම පුද්ගලයෙක්ම හැම වෙලාවකම මේ තරංග එක එක ප්‍රමාණයෙන් නිපද වෙනවා. එතකොට අපේ පරිශ්‍රණය අපි හන්නේ භාවනාවේදී මේක කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට සැකෙමින් විස්තර කරනවා නම් ඩෙල්ටා කියන තරංගය තමයි ඊටාත්ම හෙමින් කම්පන වෙන තරංගය. ඒක අපි දකින්නේ සාමාන්‍ය පුද්ගලෙක නිින්දෙදී. ඊට පස්සේ තීටා කියන තරංගය ඊට වඩා ටිකක් වේගෙන් කම්පන වෙනවා. ඒක අපි දකින්නේ සාමාන්‍ය පුද්ගලයන් නිකන් නිදිමත ඊටාත්ම පහසු අවස්ථාවක ඉන්නකොට. නින්දට යාමට පෙර ඕක අපි කොටක් දකිනවා. ඇල්ෆා ඊට වඩා ටිකක් වෙනස්. අපි ඇස් දෙක අරගෙන ඉන්න පුද්ගලෙක් ඇස් වහපු ගමන්ම අපිට පේනවා නේ ඇල්ෆා තමයි මේ දැන් මොලෙන් නිපද වෙන්නේ කියලා. හරි. ඇස් වහගෙන ඉඳලා එකපාරට ඇස් ඇරියොත් එහෙම වෙන්නේ බීටා නිපද වෙනවා. ඒ කියන්නේ අපි විවිධ දේවල් බලනවා. අපේ මොලේ මනසට ගොඩක් දේවල් එකතු වෙනවා. එතකොට අපේ ක්‍රියාකාරීත්වය වැඩි. ඒතර බීටා තරංග නිපද වෙන්නේ. ඒ අතරතුර ගැමා කියලා ටිකක් අලුතෙන් හොයාගත්ත තරංගයක්. ඒක ඉතාමත්ම වේගෙන් කම්පන වෙන තරංගයක්. ඒකෙදි ඒක කන්සන්ට්‍රේෂන් ඒ කියන්නේ මානසික ඒකාග්‍රතාවය ප්‍රශ්න විසඳීම ඒ වගේ උසස් මානසික තත්ත්වයන් ගැමා තරංගයෙන් නිරූපණය කරනවා කියලා හොයාගෙන තියෙනවා. ඒතර අපි කරේ විනාඩි 40ක භාවනාවක් අපි ස්වාමින් වහන්සේලා මීතර කරන ඉස්සර වනේ 18 නමක් ගෞරවයෙන් අපි කියනවා අපිට මේ ලොකු ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය යටතේ අපිට අපේ පරිශ්‍රණයට කැමති වුණා. ඒක අපි ලැබු විශේෂ ජයග්‍රහණයක්. ඒතකොට මේ විනාඩි 40 ඇතුළත සිදුවෙච්ච සියලුම EEG වෙනස්කම් අපි එකතු කරගත්තා. ඊට පස්සේ අපි විශ්ලේෂණය කරා ඒ ස්වාමින් වහන්සේ 18 නම විනාඩි 40ක භාවනාව කියදෙනකොට කොහොමද මේ EEG තරංග වෙනස් වුනේ? ඒකෙන් අපිට මොන වගේ නිගමනයන් වලට දෙන්න පුළුවන් වුනේ කියලා. ඒත් එක්කම මේ පරීක්ෂණය සඳහා ස්වාමින් වහන්සේලා කීනමක් සම්බන්ධ කරගත්තද කියලා ඔබතුමා සඳහන් කළා. වසර කීයක් මේ පරීක්ෂණය සිදු කළාද? අපි මේ පරීක්ෂණය මුලින්ම පටන් ගත්තේ 2019 අවසාන භාගයේදී. ඊට පස්සේ අපි මූලික අනුමැතිය ලබා ගත්තා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. ඊට පස්සේ 2020 ජනවාරි මාස පෙබරවාරි මාර්තු ඒ කාල පරිච්ඡේදයේ තමයි අපි නිස්සරණ වනයේට ගිහිල්ලා අපි මේ උපකරණ ඔක්කොම එතන අරන් ගිහිල්ලා ස්වාමින් වහන්සේලා භාවනා කරේ ස්වාමින් වහන්සේලාගේ පරිසරයමයි. ඒතර අපි ඒකට කිසිම බාධාවක් කරේ නැහැ. ඒ ස්වාමින් වහන්සේලාට අවශ්‍ය සුදුසුම භාවනාවට යොදිතම වෙලාව තමයි අපි ඒකට ලබා දුන්නේ. එතකොට අපි එතනදී මේ පරීක්ෂණය සිදු කරා මුල් මාස 3 2020 ඊට පස්සේ ඒ ලබාගත් දත්ත ගොඩාක් එනවා කුෂාන් අපිට ඒ කියන්නේ විශාල ප්‍රමාණයක්. ඊට පස්සේ ඒවා විශ්ලේෂණය කළා ඒක නිගමන වලට එන්න ඇනලයිස් කියලා කියන්නේ අපි ඒකට ගොඩාක් කාලයක් ගත වෙනවා. ඒකට අපි මාස 3-4ක් ගත වුණා.
එතකොට 2020 අවුරුද්දම අපි කරේ මේ දත්ත එකතු කළා දත්ත විශ්ලේෂණය කරපු එක. ඊට පස්සේ මේ අවුරුද්දේ මුලින් ඉඳලා පටන් ගත්තා. ඒ ටික අපි ඇයි මේ නිපදුනේ වගේ මොන වගේ දේවල්ද අපිට ග්‍රහණය කරගන්න පුළුවන් කියලා තවත් අධ්‍යයනය කරන්න. එතකොට වසර එකමාරක් දෙකක් මොන කාලයක් අපි මේ පරීක්ෂණය දැන් කරනවා. දැන් ඒක අවසන් කරලා තියෙනවා. හොඳයි. වෛද්‍යතුමනි එතකොට මේ පරීක්ෂණයෙන් ඔබතුමා සොයාගත් දේ තාමත්ම වැදගත් වෙනවා. ඒ දේ සඳහන් කරමු අපි. එතකොට ප්‍රධාන දේවල් මම 3ක් ප්‍රකාශ කරන්න කුෂාන් අපි ගොඩක් දේවල් හොයාගත්තා. අසන්නන්ට දැන ගැනීම සඳහා සහ පහසුවෙන් ඒක ග්‍රහණය කරගන්න පුළුවන් වෙන විදිහට. එක දෙයක් අපි හොයාගත්තා. අපි බැලුවා පටන් ගැනීමේ සිට විනාඩි 40 ඇතුළත කොහොමද විද්‍යුත් තරංග නිපද වෙන්නේ කියලා. පිළිගැනීමක් තිබ්බා සහ ඉස්සර පරීක්ෂණ වලින් හොයාගෙන තිබ්බා භාවනාව කියන්නේ මේ මනසේ ක්‍රියාකාරීත්වය අඩු කරන රිලැක්සේෂන් පහසු මට්ටමකට යොමු වෙනවා. ඒක නිසා විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ මොලේ අඩුවීමක් දකින්නවා කියලා. ඒනට අපි ඊට හාත්පසින් වෙනස් එකක් දැක්කේ. අපි විනාඩි පටන් ගැනීමේ සිට විනාඩි 40 දක්වා ක්‍රමක්‍රමයෙන් විද්‍යුත් තරංග ප්‍රමාණය වැඩි වුණා. ඒ වැඩිවීමත් අපි දැක්කේ පියවරෙන් පියවර ඉහළට යන විදිහට. ස්ටෙප් වයිස් ඉන්ක්‍රීමන්ට් කියලා අපි කියන්නේ. ඒතර අපි නිගමනයකට එන්න පුළුවන් වුණා. දැන් මේ මානසික ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා භාවනාවේදී සහ ඒකත් ක්‍රමානුකූලව සිද්ධ වෙනවා. ඒ ස්වාමින් වහන්සේලා ඒගොල්ලෝ විශේෂඥයෝ භාවනාව හා සම්බන්ධව ඒතර මේගොල්ලෝ එක එක භාවනා මට්ටම් වලට යමු වෙනවා ඇති කියලා අපිට හිතුණා මේ විනාඩි 40 ඇතුළත. ප්‍රධාන වශයෙන් විනාඩි 20 සහ විනාඩි 40 කොටස් දෙකේදී අපි දැක්කා විශේෂ වෙනස් වීමක් මොලේ ක්‍රියාකාරීත්වයේ. දෙවනුව අපි හෙව්වා දැන් මේ විදිහට වැඩි වෙනවා මේ තරංග. එතකොට මොන තරංගද මේ වැඩි වෙලා තියෙන්නේ කියලා. අර අපි ඉස්සලා විස්තර කරපු තරංග පහෙන් ඇතුළත. ඒතර එකෙන් අපි දැක්කේ ප්‍රධාන වශයෙන් තරංග තුනක් තමයි මේ වෙනස් වෙන්නේ. ඒවා තමයි වැඩි වෙන්නේ. එතකොට අපි දැක්කා තීටා ඇල්ෆා ගැමා තියෙන තරංග තුන තමයි වැඩි වුනේ. ඒ වැඩිවීමත් රූප සටහනවලත් පෙන්වනවා. තීටා කියන තරංගේ ඉතාමත්ම ක්‍රමානුකූලව හිමින් විනාඩි 0 ඉඳලා විනාඩි 40 දක්වා වැඩි වුණා. ඇල්ෆා කියන එක ඊට හාත්පසින් වෙනස්. එයා මුලින්ම වැඩි වුණා විනාඩි 10 ඇතුළත. ඊට පස්සේ එක මට්ටමකට ගිහිල්ලා ආයෙ විනාඩි 30න් පස්සේ ආයෙත් වැඩි වුණා. ගැමා කියන තරංගය අවසාන තරංගේ ඒක මුල් හරියේදී විනාඩි 30ක් යනකම් ඉතාමත් පහළ මට්ටමක තිබ්බේ. ඊට පස්සේ අපි දැක්ක විනාඩි 30 පහ වෙනකොට ස්වාමින් වහන්සේලාගේ මොලෙන් ගැමා තරංගේ ඉතාමත් වැඩි ප්‍රමාණයක් නිකුත් වෙනවා විනාඩි 30 40 අතරතුර. ඒතර ඔක තමයි අපි දෙවනි හඳුනාගත්තදී. තුන්වෙනි එක අපි හිතුවා මේ කොහෙන්ද මේ තරංග නිපද වෙන්නේ මොලේ දැන් අපි 17 තැනකින් බැලුවා. එතකොට කොයි ප්‍රදේශයෙන්ද මේක නිපද වෙන්නේ කියලා. ඒතර අපි දැක්කා මේක ඉන්නේ ෆ්‍රන්ටල් ලෝබ්. ඒ කියන්නේ මොලේ ඉදිරිපස කොටසෙන් තමයි මේ ක්‍රියාකාරීත්වය වෙන්නේ ප්‍රධාන වශයෙන්. එතකොට මොලේ ඉදිරිපස කියන එක පැහැදිලි කරොත් මේක මේ මිනිසාට ආවේනික වූ කොටසක්. සතුන්ගේ එක ඉතාමත් කුඩා විදිහට වර්ධනය වෙලා තියෙන්නේ. අපි ඔක්කොම අපේ උසස් මානසික ක්‍රියාවල් ඔක්කොම සිදු කරන්නේ ෆ්‍රන්ටල් ලෝබ්. ඒ කියන්නේ මොලේ ඉදිරිපස කොටසෙන්. ඒතර අපිට පේනවා දැන් මේ භාවනාව කියනකොට මේ ඔක්කොම ෆ්‍රන්ටල් ලෝබ් කියන එක තාමත්ම උසස් විදිහට දීප්තිමත් වෙනවා. මේ පින්තූර වලින් තාමත් පැහැදිලි වෙනවා. ඒතර අපි ඒතර තුන්වෙනි අපේ නිගමනය ආවේ ඔව් මේ තරංග නිපද වෙනවා. මේ තරංග වැඩි වෙනවා. ඒ තරංග එන්නේ මොලේ ෆ්‍රන්ටල් ලෝබ් කියන ඉදිරිපස කොටසෙන් කියලා තමයි අපේ මූලික නිගමන තුන ආවේ කුෂා. හොඳයි. ඒත් එක්කම වෛද්‍යතුමනි අපිට විශේෂයෙන්ම පැහැදිලි කර ගැනීමට අවශ්‍යම දේ තමයි භාවනාව සහ මොලය අතර තියෙන සම්බන්ධතාවය. තාමත්ම වැදගත් දෙයක්. ඔකෂන් මෙතෙක් වෙනකන් අපිට ලොකු ගැටලුවක් තිබුණේ නැහැ. අපිට මේ දේවල් ඔක්කොම විශ්ලේෂණය කළා ඒක පැහැදිලි කරගන්න පුළුවන්. මේ ඔක්කොම අපිට ඇනලයිස් කරන් පස්සේ අපිට දත්ත ලැබුණා. අපිට ආපු ලොකුම ප්‍රශ්නේ තමයි දැන් මේක කොහොමද අපි මේ විපස්සනා භාවනාවට සම්බන්ධ කරන්නේ කියලා. මොකද ඒක ගැන අපි නෙමෙයි ඒ විශේෂඥයෝ. මොකද විපස්සනා භාවනාවට මේ ඇල්ෆා තීටා ගැමා තරංග කොහොම සම්බන්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ අපි ඒක ගැන අපි ගැඹුරින් අධ්‍යයනය කරා. අපි කියවුවා, අපි විශේෂඥයත් එක්ක සාකච්ඡා කරා. ඊට පස්සේ අපි නිගමන කීපයකට ආවා. ඒතර අපි තරංග තුන වෙන් කළා තමයි නිගමනය කරේ. ඒතර අපි තීටා තරංගය මුලින්ම අපි මේ ක්‍රමානුකූලව වැඩි වෙනවා දැකපු එක අපි නිගමනය කරා. ඒකෙන් කොටස් දෙකක් නිසා තමයි මේ ඒක භාවනා විපස්සනා භාවනාවේදී සිද්ධ වෙන්නේ. එකක් තමයි රිලැක්සේෂන්. ඒ කියන්නේ මානසික සහනයක් වෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම සතිමත් බව වර්ධනය වීමක්, මයින්ඩ්ෆුල්නස් එක ඩිවෙලොප් වෙනවා. ඒක ක්‍රමක්‍රමයෙන් ඉතාමත්ම ක්‍රමානුකූලව ඉදිරියට යනවා වගේ. ඒක අපි තීටා තරංගෙන් අපි හිතුවා තීටා වර්ධනය මේක නිසා එන්නේ කියලා. ඇල්ෆා එක අපි දැක්ක කොටස් දෙකක් විදිහට යනවා. මුලින්ම සහ පසුපස. ඒක අපි හිතනවා ඇල්ෆා එක වැඩිපුරම වෙන්නේ සමාධිය පැත්ත වර්ධනය වීමක් කියලා. ඒ කියන්නේ කන්සන්ට්‍රේෂන්, ඒක මානසික ඒකාග්‍රතාවය සහ ඒකත් එක්ක එන මනස ලිහිල් කිරීමක් විදිහට තමයි දකින්නේ.
ගැමා වැඩිවීම දැක්කේ අපි අවසාන කොටසේදී භාවනාවේදී. වැඩිපුරම. එතකොට ඒක අපි හිතනවා ඒක කෙලින්ම මේ සතිමත් බව moment to moment awareness ඒ කියන්නේ ඒ අවස්ථාවේදී මනස පිහිටවා ගැනීම සහ ඒ අවස්ථාවේදී මනසට මොනවක්ද වෙන්නේ කියලා තේරුම් ගැනීම mindfulness කියන එකම තමයි මේ ගැමා වලින් නිරූපණය වෙන්නේ කියන එක තමයි අපි තීරණය කරේ. එතකොට සම්මා සති සම්මා සමාධි ඒ නියමයන් වලට ආශ්‍රිතව අපි ඇල්ෆා තීටා ගැමා ওই විදිහට තමයි අපි හිතුවේ විස්තර කරන්න සුදුසුයි කියලා. හොඳයි. ඒත් එක්කම වෛද්‍යතුමනි මම ඔබතුමාගෙන් දැනගන්න කැමති ඉදිරියේදීත් මෙවැනිම වූ පරීක්ෂණ සතිපාසලත් එක්කත් ඒ කියන්නේ ඔබතුමා පෞද්ගලිකව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවද කියලා මම ඔබතුමාගේ අවසන් වශයෙන් දැනගන්න. අවකාශන් අපි දැනටමත් ඒක ලෑස්ති කරලා තියෙන්නේ දෙවෙනි පියවර විදිහට අපි හිතන්නේ දැන් මේක මේ අපි පරීක්ෂණය කරේ විපස්සනා භාවනාව ප්‍රගුණ කරපු විශේෂඥ ස්වාමින් වහන්සේලාගේ දත තමයි අපිට තියෙන්නේ. ඊට අමතරව අපි දකිනවා දැන් අපි වගේ පුද්ගලයන් භාවනා කරනවා, අපි භාවනාව ඉගෙන ගන්නවා, අපිව කරනවා. ඒතර අපිට ඕනේ විවිධ භාවනා මට්ටම් වල ඉන්න සාමාන්‍ය පුද්ගලයන්. ඔබ අපි වගේ. කොහොමද මේවට සමානද නැත්නම් මේවට වෙනස්ද මේ වගේ දේවල් ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන්ද කියන එක හොයන එක තමයි අපි එක අරමුණක්. දෙවෙනි එක තමයි භාවනාව වර්ග විපස්සනා භාවනාවෙන් තමයි අපි මේ දත්ත ටික ඔක්කොම ලැබුණේ. ඊට අමතරව සමත භාවනාව තියෙනවා, මෛත්‍රී භාවනාව, විවිධ භාවනා වර්ග තියෙනවා ප්‍රගුණ කරන. ඒතර ඒ වගේ අතර වෙනසක් තියෙනවද මේ EEG තරංග වල කියලා? සහ මොලේ ක්‍රියාකාරීත්වය වෙන වෙනස් කොටස් වලින්ද ඒවා ලබා දෙන්නේ කියන එක වань. ඒතර ඔය දේවල් දෙක තමයි අපි ඉදිරි කාලයේදී ප්‍රධාන වශයෙන් සොයා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එතකම මම ඊළඟට සූදානම් ස්වාමීන් වහන්සේ දිහාවට නැවතත් හැරෙන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සඳහන් කරන්නට යෙදුනා පරීක්ෂණ දෙකක් විධිමත්වම සිදු කරනු ලැබුවා සතිපාසල මගින් කියලා. එක පරීක්ෂණයක් ඩොක්ටර් චමිල් ප්‍රමුඛ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හරහා තමයි සිදු කරනු ලැබුවේ. අනිත් පරීක්ෂණ පිළිබඳවත් මට කෙටියෙන් යුතුව දැනගන්න පුළුවන්. ඔව්. චමිල් මහත්තයා හොඳ විස්තරයක් කරන්න යෙදුනා. ඉතින් ඒකෙදි අපිට තියෙන වාසනාව තමයි ලෝකයේ මේවා බටහිරෙන් පරීක්ෂණ පැවැත්වුවට ඒ පුද්ගලයන්ට ඇත්තටම භාවනා කරන අය කියන එක හොයාගන්න හරි අපහසු වුණා. එතකොට දලයි ලාමාතුමා හරහා තමයි මේ සමථ භාවනාව දස කසිනේ වඩපු සාමින් වහන්සේලා සම්බන්ධ කරගෙන තමයි මේ පරීක්ෂණ කරන්න යෙදුනේ. ඉතින් ඒකෙදි අපිට මේ වගේ කණ්ඩායමකුත් වෛද්‍යවරුත් මේ පරීක්ෂණ පවත්වන කණ්ඩායමකුත් එක්කහුව වෙලා අපිත් මේ භාවනා කරන විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන පිරිසකුත් එක්කහුව කරගෙන කරන්න ලැබීම ඇත්තටම මං හිතන්නේ ලෝකේ කොහෙවත් මේ විදිහට කරලා තියෙනවා කියලා. ඉතින් අපි ඒකෙදි තාමත් අපිත් පරීක්ෂණ පවත්වගෙන යනවා මේ තොරතුරු කොහොමද විශ්ලේෂණය කරන්නේ සහ මේවට නිගමනයන් දෙන්න. ඉතින් ඒකෙදි තවත් කරපු පරීක්ෂණයක් තමයි මේ පරීක්ෂණයම සම්බන්ධ වෙලා අපි දන්නවා දැන් අපේ මොලෙන් තරංග නිකුත් වෙන්නේ මේ ඉදිරිපස කොටසෙන් තමයි ගොඩක් නරල ප්‍රදේශයෙන් තමයි තරංග නිකුත් වෙන්නේ. ඉතින් ඒ සඳහාම විශේෂ උපකරණයක් යොදාගෙන අපි ගිහි යෝගීන්ගෙන් අපි ගත්ත දත්ත අරගෙන අපි ඒවා විශ්ලේෂණය කරා. ඒ විශ්ලේෂණය කරපු තොරතුරු තමයි අපි ඊගාවට බලන්න යන්නේ. ඉතින් ඒකට භාවිතා කරේ නිසරණ වනේ භාවනා වැඩසටහන් වලට පැමිණි ගිහි යෝගීන් සමග. එහි ස්වාමීන් වහන්සේ සඳහන් කරපු ඒ පරීක්ෂණය සඳහා දායකත්වය සපයලා තියෙන්නේ මනෝවිද්‍යා උපදේශක හා මනෝචිකිත්සක මනෝජ් ජයසූරිය මහත්මයා. දැන් එතුමා අපිත් එක්ක ඉන්නවා. ඉතින්දා මම මනෝජ් මහත්මයා ඔබතුමාගේ මුලින්ම දැනගන්න කැමති දැන් මේ සතිපාසල මගිනුත් ඒ වගේම නිසරණ වනයේ ආරණ්‍ය සේනාසනය මගිනුත් ඔබතුමාට ලබා දීපු දත්ත මගින් ඔබතුමාට මොකක්ද විශ්ලේෂණය කර ගැනීමට හැකියාව ලැබුණේ කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඕකුෂන් මම ඊට කලින් පොඩ්ඩක් විස්තර කරන්නම්. මෙන්න මේ උපකරණය තමයි අපි පාවිච්චි කරේ භාවනාවේදී. ඇත්තටම දැන් භාවනා කරනකොට මොලෙන් නිකුත් වෙන තරංග ප්‍රධාන වශයෙන්ම නිකුත් වෙන්නේ අපි කියනවා ෆ්‍රන්ටල් ලෝබ් එකේ කියලා. මොලේ ඉදිරිපස කොටස. ඒ කියන්නේ නළලට පිටිපස්සේ ලලාට අස්තියට පිටිපස්සේ තියෙන ලලාට කණ්ඩිකාව කියලාත් අපි කියනවා. එතකොට දැන් මොලේ හැම තැනකින්ම මේ තරංග ඇත්තටම පිට වෙනවා. හැබැයි මේ තරංග වැඩිපුර පිට වෙන තැන තමයි ඔය ෆ්‍රන්ටල් ලෝබ් එක කියන්නේ. එතකොට මේ උපකරණය බොහොම සරල උපකරණයක්. අපේ ආචාර්යතුමා පෙන්නපු උපකරණය බොහොම සංකීර්ණ උපකරණයක්. ගැඹුරු පර්යේෂණවලදී පාවිච්චි කරන. නමුත් මේක බොහොම සරල උපකරණයක්. මේ උපකරණය හදලා තියෙන්නේම ඇත්තටම භාවනාවට. එතකොට මේකේ අපි දැන් මේ උපකරණය ඔබට පුළුවන් අපි සාමාන්‍යයෙන් සින්දු අහනකොට හෙඩ්සෙට් එකක් ඔලුවට දාගන්නේ. අන්න ඒ ආකාරයෙන්
මේ විදිහට දාගන්න පුළුවන්. එතකොට මේ ඉස්සරහා තියෙන ඉලෙක්ට්‍රෝඩ් එකෙන් තමයි මේ ෆ්‍රන්ටල් ලෝබ් එකේ එන තරංග ටික මෙයා ඩිටෙක්ට් කරගන්නේ. එතකොට දැන් අපි මේ කරපු විශ්ලේෂණය ගැන සඳහනක් කරනවා නම් කුෂාන්, ඇතරම් භාවනා කරනකොට සාමාන්‍යයෙන් අපි ලියනවා කමටහන් වාර්තාවක්. භාවනාව අවසානයේදී භාවනාව පිළිබඳ විශ්ලේෂණයක් කරගන්න කමටහන් වාර්තාවක් ලියනවා. ඒ කමටහන් වාර්තාවට අදාළව මොකක්ද මොලේ හැසිරීම? ඒ දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඕක තමයි අපි කරපු විශ්ලේෂණය. ඒ කියන්නේ අපි මේකට ගත්ත විශාල පිරිසක් සම්බන්ධ කරගත්තා. මේ පිරිස කරපු භාවනා කරාට පස්සේ ඒගොල්ලෝ ලියපු කමටහන් වාර්තා ටික ගත්තා. ඒ වගේම භාවනාව යන අතරවාරයේදී අපි මෙන්න මේ හෙඩ්සෙට් එක පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ මේ ෆ්‍රන්ටල් ලෝබ් එකෙන් නිකුත් වෙන තරංග ටික ඩිටෙක්ට් කරගත්තා. ඊට පස්සේ අපි කරපු වැඩේ මේ තරංග ටික සහ කමටහන් වාර්තාව අතර සම්බන්ධතා ගොඩනගපු එක තමයි ඇත්තටම මේ විශ්ලේෂණය කරේ. ඉතින් මේක ඊටාම ගැඹුරට යන විශ්ලේෂණයක් නොවෙයි. මතු පිට මට්ටමින් නමුත් ඊටාමත්ම වටින කරුණු රසක් හෙලි කරපු වටින විශ්ලේෂණයක් කියලා මම සඳහන් කරන්න කැමතියි. හොඳයි. මේ විශ්ලේෂණයේදී ඔබතුමල්ලා හඳුනාගත්තේ මොකක්ද කියන කාරණාවත් අපිට සැකවින් පැහැදිලි කරන්න පුළුවන්. ඔව් කුෂාන්, එක හරි තාම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම හරි ලස්සනයි මේ සම්බන්ධතාවයන්. දැන් අපි භාවනා කරනකොට කමටහන් වාර්තා කියවගෙන යනකොට සමහර කෙනෙක් කියනවා හරි සැහැල්ලුවක් දැනුණා. හිත හරි සැහැල්ලු වුණා. මේ මුල් අවදියේ කමටහන් වාර්තා. එයා ඒ සැහැල්ලුව ගැන විස්තර කරලා එතනින් නවතිනවා. එතකොට අපිට බැලුවමට පේනවා මෙයා සැහැල්ලු වුණා, රිලැක්සේෂන් එක තමයි ඉන්නේ කියලා. හැබැයි මේ රිලැක්සේෂන් එකද භාවනාව කියන්නේ කියන එක අපි අධ්‍යයනය කරපු තැන තමයි මෙන්න මේ EEG රිපෝට් එක. එතකොට දැන් EEG රිපෝට් එක බලනකොට අපිට පේනවා මේ වේව්ස් ටික අපි විශ්ලේෂණය කරනකොට අපිට පේනවා දැන් ගැඹුරු භාවනාවකට යනකොට සත්‍ය වශයෙන්ම භාවනාව තුළ ඉන්නකොට කෙනෙක් අපිට පේනවා තීටා වේව් එක තමයි අපි කියන ඩොමිනන්ට් වෙනවා, ප්‍රමුඛ වේව් එක විදිහට එන්නේ තීටා වේව් එක. හැබැයි කෙනෙක් රිලැක්ස් වුණාට පස්සේ කියන්නේ අපි කියනවා ඉහිල් වුණාට පස්සේ මේ ඉහිල් වීමේදී වැඩිපුර එන වේව් එක තමයි ඇල්ෆා වේව් එක. එතකොට හරියටම සම්බන්ධ වුණා. ඒ කියන්නේ අපි ගත්තු මේ EEG රිපෝට් එකේ තියෙන ඇල්ෆා වේව් එක වැඩිපුර තිබුණු අය කමටහන් වාර්තාවේ ඇත්තටම ලියලා නැවතිලා තිබ්බා අපිට ලොකු සැහැල්ලුවක් දැනුණා කියලා. හැබැයි එතනින් එහාට භාවනාව පිළිබඳව විස්තරයක්, ඒ කියන්නේ මූලික කර්මස්ථානයේ පිළිබඳව විස්තරයක් කිරීම අතපසු වෙලා තිබ්බා. ඒ භාවනාවේ මුල් අවදියේ. ඊළඟට දෙවන සුන්දර කාරණය තමයි කුෂාන්, භාවනාවේ ඉන්නකොට සමහර වෙලාවට අපිට නිින්ද යනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඇත්තටම අපේ සාමාන්‍ය ජීවිත ගත කරනකොට බහුතරයක් දෙනාට ගැඹුරු සුව නිින්ද කියන කහිමි වෙලා තියෙනවා කුෂාන් අද මේ තියෙන තරඟකාරී ලෝකයේ ඇතුලේ. හැබැයි භාවනාමය පරිසරයක් ගොඩනැගුණට පස්සේ මේ ගැඹුරු සුව නිින්දට ඕන කරන සියලු වටපිටාව හැදෙනවා. හිත ඇතුළෙත් මේ වටපිටාව හැදෙනවා. මෙන්න මේ වටපිටාවත් එක්ක කෙනෙක් නිින්දකට වැටෙන්න පුළුවන්. හැබැයි ඒක භාවනාව නෙමෙයි. ඇත්තට මේ කමටහන් වාර්තාව කියවුවහම පේනවා එයා සැහැල්ලු වුණා, අවටින් ඇහෙන ශබ්ද ටික ඇහුණා. ඊට පස්සේ එයා දන්නේ නැහැ මොකක්ද වුනේ කියලා. එයා ඉන්නේ ඊට පස්සේ නිද්‍රාවක, නිින්දක ඉන්නේ. මූලික කර්මස්ථානයේ පිළිබඳ අවබෝධයක් නැහැ එතනින් එහාට. නැවත හිත පිට ගියාද කියන එක පිළිබඳ විස්තරයකුත් නැහැ. පිට ගිය හිත ආපහු නැවත ආවද කියලා විස්තරයකුත් නැහැ. එතකොට මෙහෙම වාර්තා ලියපු අයගේ EEG රිපෝට් එක ගත්තාම අපිට පේන්න ගත්තා පැහැදිලිවම ඒගොල්ලන්ගේ වැඩිපුරම නිකුත් වෙච්ච තරංගය තමයි ඩෙල්ටා තරංගය. අපි දන්නවා ඩෙල්ටා තරංගය ආචාර්යතුමා මායක එකඟ වෙයි. ඩෙල්ටා තරංගය කියලා කියන්නේ නිින්දේදී ප්‍රමුඛ වෙන තරංගය. එතකොට එතන නිින්ද සහ භාවනාව අතර වෙනස්කම අපිට බොහොම පැහැදිලිව පේනවා. ඊළඟ වැදගත්ම කාරණය තමයි කුෂාන්, ඇත්තටම භාවනාවේ ගැඹුරට යනකොට මෙන්න මේක හරිම වටින තැනක්. ඒ කමටහන් වාර්තාවල ලියවෙලා තියෙනවා මුලින් රිලැක්සේෂන් එකක් ගැන. සැහැල්ලුවකට ලක් වෙනවා. ඒ වගේම භාවනාවේ ගැඹුරට යනකොට නිද්‍රෝපගතියකුත් එනවා. ඒ කමටහන් වාර්තාවේ විස්තර වෙනවා මූලික කර්මස්ථානය ෂය වෙලා තුනී වෙලා යන එක. ඊට පස්සේ විවිධ හැඟීම් දැනීම් ඇති වෙන එක. ශරීරයේ ඇතුලේ කම්පනයන් දැනෙන්න පටන් ගන්න එක. අවට සිද්ධ වෙන දේවල් ටික දැනෙන්න ගන්න එක. හැබැයි මේ භාවනා යෝගියා භාවනාවෙන් අවදි වුණාට පස්සේ, ඒ කියන්නේ භාවනාවෙන් නැගිට්ටට පස්සේ පුදුම වැඩේ කියන්නේ කුෂාන්, ගැඹුරු නිින්දකදී ලැබෙන ප්‍රතිලාභ සියල්ල ඔහු ලබාගෙන, ඔහු හොහැ ලබාගෙන. අන්න එතෙන්දී භාවනා යෝගියට එන පුංචි ප්‍රශ්නයක්. මම ඉන්දියේ ගැඹුරු නිින්දකද එහෙම නැත්නම් භාවනාවකද කියලා. මෙන්න මේ දෙක හරියටම වෙන් කරගන්න පුළුවන් වෙච්ච තැනක් තමයි
මෙන්න මේ තීටා වේව් එක සහ ඩෙල්ටා වේව් එක අතර තියෙන වෙනස. එතකොට අපිට පැහැදිලිව පේන්න ගත්තා. එතකොට කමඨහන් වාර්තාවේ ඇත්තටම භාවනාව හොඳට පැහැදිලි කරලා ලියලා තියෙන කෙනා. ඒ කියන්නේ මූලික කර්මස්ථානයට සිද්ධ වෙන දේ හරියට පැහැදිලිව ලියලා තියෙන කෙනාගේ ඩෙල්ටා තරංගය සහ තීටා තරංගය අතර පැහැදිලි වෙනසක් තිබ්බා. එතකොට මෙතන ඊළඟ කාරණය තමයි දැන් භාවනා කරනකොට ඩෙල්ටා තරංගේ නෑවිත් තියෙන්නේ නැහැ. දැන් අපි දන්නවා අපි විවිධ ලිටරේචර් කියවනකොට අපි මේ පර්යේෂණ වල දෙනවා අපි ලිටරේචර් රිවිව් කරනවා. එතෙන්දී මේ පර්යේෂණ වාර්තා කියනකොට සමහර පර්යේෂණ වාර්තාවල තියෙනවා නිින්දදී එන තරංගය තමයි ඩෙල්ටා තරංගය කියලා. භාවනාවේදී වැඩිපුර එන තරංගය තමයි තීටා තරංගය කියලා. හැබැයි අපි මෙතන බොහොම පැහැදිලිව වටහාගත්තු දෙයක් තමයි මේ දෙක මිශ්‍ර වෙලා ඉන්නේ. ඩෙල්ටා තනියෙන් සහ තීටා තනියෙන් තරංග දෙකක් විදිහට වෙන වෙනම එන්නේ නැහැ. වැදගත් දේ තමයි ගැඹුරු භාවනාවකට යනකොට භාවනාව හරියට සිද්ධ වෙනකොට ඩෙල්ටා තරංගය සහ තීටා තරංගය අතර වෙනස්කම වැඩි. මෙන්න මේ වෙනස්කම ඇත්තටම කමඨහන් වාර්තාවේ නිවැරදිව භාවනාව පිළිබඳව ලියලා තියෙන කෙනාගේ මෙන්න මේ වෙනස්කම අපි මේ EG වාර්තා තුලින් දැක්කා. එතකොට ඒ හරහා අපිට එන්න පුළුවන් වෙච්ච නිගමනයක් තමයි සැබෑ භාවනාව සහ නිින්ද අතර තියෙන ඊටාම සියුම් වෙනසක්. නිින්ද කියලා කියන්නේ භාවනාව නෙමෙයි. එහෙම නැත්නම් ඊළඟදී රිලැක්සේෂන් එක ඒ කියන්නේ අපි ඉහිල්වීම කියලා කියන්නේ භාවනාව නෙමෙයි. හැබැයි නිවැරදිව භාවනාව තුල යනකොට මේ දෙක ඒ කියන්නේ රිලැක්සේෂන් එක සහ ගැඹුරු නිින්දේ තියෙන සියලු ප්‍රතිලාභ ටික මේ භාවනාව ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ භාවනාව ඇතුළට මේ ටිකත් ඔක්කොම අයිති කියන එක. ඔය තමයි අපි මේ දත්ත විශ්ලේෂණයෙන් ලබාගත්තු දේවල් ටික. හොඳයි. දැන් ඔබතුමා සඳහන් කරන්නට යෙදුනා භාවනාව සහ ඔබතුමන්ලා ලබාගත් දත්ත අතර තිබෙන සම්බන්ධතාවය තමයි ඔබතුමා මනවින් සඳහන් කරන්නට යෙදුනේ. එතක මම ඔබතුමාගේ අවසන් වශයෙන් දැනගන්න කැමතියි ඉදිරියේදීත් මෙවැනි පරීක්ෂණ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවද කියලා. ඔව් කුෂාන්. ඇත්තටම දැන් මේ පර්යේෂණයට අපිට යම් කාලයක් ගියා. ඉදිරියේදී දැන් මේ දත්ත විශ්ලේෂණයේදී විවිධ අපි කියනවා ලිමිටේෂන්ස් තියෙනවා. ඒ කියන්නේ මේකට දාන්න පුළුවන් විවිධ සීමා මායිම් ටිකක් තියෙනවා. ඒ සීමා මායිම් ටික තව ටිකක් පුළුල් කරගෙන තව වැඩිපුර දත්ත අපි අරගෙන ඉදිරියේදී මම හිතනවා අපිට වාසනාව ලැබෙයි ආචාර්යතුමා එක්කත් සම්බන්ධ වෙන්න. තව එතනින් එහාට පර්යේෂණ කටයුතු කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ දිහාවටයි මම දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තමයි මේ සතිපාසල පදනමෙත් ඒ වගේම නිසරණ වන ආරණ්‍ය සේනාසනෙත් මේ පර්යේෂණ පැත්තට වැඩියම යොමු වෙලා සිටින ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඒ වගේම මේ පර්යේෂණ සඳහා මේ මූලාරම්භය ලබා දීපු ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඉතින් මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි භාවනා කරන යෝගියෙකුට මේ පර්යේෂණවල තියෙන වැදගත්කමත් ඒ වගේම ප්‍රයෝජනත්. හැබැයි ඒත් එක්කම කෙටියෙන් යුතුයත් එකතු කරන්නට අවශ්‍යයි ඔබ වහන්සේ සඳහන් කරන්නට යෙදුන වැඩසටහන ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු වලට අපි යමක් මේ එකතු කරන්නට හදනව නෙමෙයි. නමුත් මේ පර්යේෂණ වර්තමාන ලෝකයට හඳුන්වා දීම තුලින් ඒ වඩාත් හොඳින් මිනිසුන්ට තේරුම් ගැනීමට හැකි නිසා තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ කියලා ඔබ වහන්සේ සඳහනක් කළා. ඒ පිළිබඳවත් තවත් යමක් සඳහන් කරමින්ම මේ භාවනා යෝගියෙකුට මේ සතිමත් බව වඩන්නෙකුට මේ පර්යේෂණවල තියෙන වැදගත්කම තියෙන ප්‍රයෝජන පිළිබඳවත් අපි සඳහන් කරමු. ඔව් ඒක ටිකක් වැදගත් ප්‍රශ්නයක් උසන්. මේකෙදි මාත් ලොකු සංසකිනුත් ඇහුවා මේ ප්‍රශ්නේ මුලින්ම කරන්න කලින් මම මේකට ටිකක් අකමැතියි. නමුත් ඇයි මේක කරන්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ විහිළුවට වගේ කිව්වා මේ කවුරුර ඇහුවොත් කියන්නේ මේ සෝවාන්දි කියලා චෙක් කරනවා කියලා. ඉතින් අපි ඉතින් ඒ දේ නෙමෙයි ඇත්තටම අපි මේ දේ කරන්නේ. ඇත්තටම අපේ ලාංකිකයන්ගේ තියෙන මානසිකත්වයක් බටහිරින් දෙයක් කිව්වොත් අහන ගතියක්. ඒකින් මේ පරිශීලන කරන්න ගියාට පස්සේ මම දැක්ක ගොඩාක් වශයෙන් විශේෂයෙන්ම කාන්තාවන් බොහොම කැමති මේකට. ඉතින් ඒ සඳහා ඉදිරිපත් වීම හරහාම මෙයාලට සතිය ඉගෙන ගන්න පුළුවන්. ඒ පරිශීලන හරහාම මෙයාලා සතිය ටික ටික ඉගෙන ගන්නවා. ඊට පස්සේ මම අහනවා මේ මගේ කොහොමද මේ මොලේ දියුණුව ස්වාමීන් වහන්සේ කියලා අහනවා. එතකොට ඉතින් මම කියනවා බොහොම තැම්පත් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ ටික හරි එයාට උද්‍යෝගයක්. එයාව නැවත නැවත මේ භාවනා කිරීමට ටිකක් ඉදිරිපත් වෙන්න ආසාවක් ඇති වෙනවා එයාලට. ඉතින් මේක ඉදිරියේදී අපි ටිකක් මේ ප්‍රචලිත වශයෙන් කරන්න ගත්තට පස්සේ Tamanටම දැනගන්න පුළුවන් මේක Taman හරහාම Tamanගේ මනසේ මොලේ ක්‍රියාකාරීත්වය කොච්චර සැහැල්ලුවකටපත් වෙනවද කියලා මේ දත්ත වශයෙන්ම දැනගන්න පුළුවන්. ඕනෑම ආගමක කෙනෙක්ට ඕනෑම ජාතියක කෙනෙක්ට Tamanටම දැනගන්න පුළුවන් මේ පරිශන හරහා මේක ඇත්තටම මේ දෙයක් අපේ මනසේ මොලේ දෙයක් ක්‍රියාකාරකම සිදු වෙනවද කියලා.
ඉතින් නමුත් ඇත්තටම ගත්තාම මොලේද හිත කියන්නේ හිත මොලේද කියන ප්‍රශ්නේදී ටිකක් අපි එතනින් එහාට යනවා. ඒකෙදී ඔය එක තැනකදී සඳහන් වෙනවා මේ මොලේ නැති කෙනෙක් විභාග පාස් වෙනවා. ඉතින් එතකොට අභියෝගයක් ලක් කරනවා මොලේද මේ හිත කියන්නේ මොලේද කියන එක. නමුත් හිතේ තියෙන තේරුමක් නැත්තම් මේක මේ යම්කිසි භාවනාවකින් යම්කිසි තේරුමක් එයා ලබනවා නම් ඒ තේරුම ලැබීම මැෂින් එකකින් අල්ලන්න අමාරුයි. නමුත් ඒ තේරුම් ගැනීම හරහා එයාගේ මොලේ වෙනස්කම් ටිකක් සිදු වෙනවා. අන්න ඒ වෙනස්කම් ටික තමයි අපි මෙතනදී පරිේශණයට ලක් කරන්නේ. ඉතින් ඒකෙදී ගොඩාක් බටහිර පරිේශන සඳහා යොදාගන්නේ ඔය සංගීතය. ඒ වගේ වෙනත් දේවල් හරහත් මෙන්න මේ රිලැක්සේෂන් එක ඇල්ෆා කිරණ කියන එක එයාලා දැකලා තියෙනවා. ඉතින් අපි වාග්යතුන් වහන්සේ සඳහන් කරන විදිහට මිත්‍යා සමාධි 7ක් ගැන සඳහන් කරනවා. එතකොට ලැබෙන සමාධිය ගැනත් ඔතනදී ඇල්ෆා කිරණ නිකුත් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒකෙදි මෙන්න මේ නිවැරදි අර්ථකථනය අපි දිය යුතුයි. නිවැරදි අර්ථකථනය දීමේ අයිතිවාසිකමක් අපිට තියෙනවා විපස්සනා භාවනා කරන හොඳ රටක් වශයෙන්. ඉතින් අන්න ඒ කරුණුත් එක්ක විපස්සනා යෝගියාට දැනගන්න පුළුවන් මෙන්න මේ තමන් මූලික අරමුණක් ගත්තට පස්සේ ආනාපාන සතිය නැත්තම් හුස්ම රැල්ල දිහා හොඳට අවධානය යොමු කරගෙන කරන භාවනා කරන පුද්ගලයෙක්ට තමන්ගේ හිත පිටට යනවා. ඕක තමයි හැම දිනාටම තියෙන ප්‍රශ්නේ කොහොමද මේ භාවනා කරන්න බෑ එක තැනක හිත තියාගන්න බෑ. නමුත් ඒ හිත පිට ගියාට පස්සේ නැවතත් එනවා අරමුණට. නැවතත් කයට නැත්තම් හුස්ම රැල්ලට එනවා. ඒ ආවත් මේ යෝගියාට තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ අහපව් ආපු හිත ගැන සතුටු වෙන්න බෑ. මොකද එයා අර හිත පිට ගිය එක ගැන පශ්චාත්තාප වෙනවා. එයා තරහ ගන්නවා. එතකොට නැවතත් මොකද වෙන්නේ? එයා විසින්ම නැවතත් ඒ හිත පිටට යනවා. ඉතින් අන්න ඒක මෙන්න මේ graph තුලින් මේ තියෙන මේ රූප සටහනෙන් දැනගන්න පුළුවන්. මෙන්න මේ හිත පිට ගියාට පස්සේ නැවත මූල කර්මස්ථානයට ආවට පස්සේ ඒ යෝගියා පුරුදු වෙලා තියෙනවා නම් මේ ගැන තරහ ගන්න නැතුව හිත පිට ගිය එක ගැන පශ්චාත්තාප වෙන්නේ නැතුව නැවතත් අර මූල කර්මස්ථානයේ හොඳින් බලන්න හොඳට ඒක අත්විඳින්න ඇත්තටම එයාගේ තීටා කිරණත් එක්ක ඩෙල්ටා කිරණත් වෙන්න පුළුවන් ඇල්ෆා කිරණත් වෙන්න පුළුවන්. එතකොට මේ සංයෝගයක් තමයි අපිට දෙන්න පුළුවන් මේ අර්ථකථනයක් වශයෙන්. ඒක අපි ඉදිරියට පරිශන පවත්වනවා. ඒක වශයෙන් කිව්වොත් බීටා කියන කිරණය සාමාන්‍යයෙන් අපි කියනවා ප්‍රපංච කරනවා කියලා. අපි හිතනවා. අපි ඇතුළත කතන්දර හදනවා අපේ අරමුණුත් එක්ක. අන්න ඒකෙදි නිකුත් වෙන තරංග තමයි ඔය බීටා. එතනින් පල්ලෙහාට ඔය ප්‍රපංච ටික නැති වුණාට පස්සේ එන කිරණ ඔක්කොම තියෙනවා. ඉතින් අන්න ඒ පිළිබඳ ඉදිරියේදී අපි පරිශන පවත්වන්න ඕනේ. ඒ ටිකත් එක්ක තමයි අපි හොඳ අර්ථකථනයක් දෙන්න වෙන්නේ. ඉතින් ඒකෙදි මම මහතුරු දෙන්නගෙන් අහනවා පොඩි අදහසක් ඉදිරිපත් කරන්න මේ පරිශන දෙක තුළ එයාලා දැකපු අඩුපාඩුකම් හරි ඉදිරියේදී කරන්න තියෙන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරයි. ඒකට මම ආරාධනා කරනවා. හොඳයි ඩොක්ටර් චමිල් ස්වාමීන් වහන්සේ කියපු දෙයට ඔබතුමාටත් යමක් එකතු කරන්න ඇති. මම තවත් ඔබතුමා කරන පරීක්ෂණ ගැන, ඒ කියන්නේ සතිමත් බව පිළිබඳව ඔබතුමා කරපු පරීක්ෂණ ගැන සෑහීමකටපත් වෙනවද? තවත් නිරීක්ෂණ නිගමන ඉදිරියේදී එන්න තිබෙනවද? ඒ වගේම භාවනා කරන යෝගියෙකුට මේ පරීක්ෂණවල තියෙන වැදගත්කම සහ ප්‍රයෝජන ස්වාමීන් වහන්සේත් සඳහන් කළා. ඒ පිළිබඳවත් ඔබතුමාට කෙටියෙන් යුතු අදහසක් දක්වන්නට ඇති. මේ පර්යේෂණයේ විස්තර අපි ලෝකයේ ප්‍රබල සයන්ටිෆික් ජර්නල් එකකට කියන්නේ විද්‍යුත් සංග්‍රහයකට දැනටමත් යොමු කරලා තියෙන්නේ. ඒකෙදිත් අපි කුෂාන්නාව ප්‍රශ්නය ගැන විස්තර කරලා තියෙනවා. එක දෙයක් අපිට තේරුණා මේ දත්ත විශ්ලේෂණය කරගෙන යනකොට දැන් අපිට විනාඩි 5න් 5ට විනාඩි 40ක භාවනාවක විද්‍යුත් තරංග නිපදුන ගැන සෑහෙන විස්තර තියෙනවා. ඒ අතරතුරේදී මේ භාවනා යෝගී ස්වාමින් වහන්සේලා මොන කුමක්ද දැක්කේ ඒ කාල පරිච්ඡේදය කියන එක අපිට ලොකු තොරතුරක් නැහැ. අපි කැමති ඒකත් අපි ළඟ තිබ්බනම් ඒතර අපිට කියන්න පුළුවන් විනාඩි 10ක් යනකොට මේ වගේ අත්දැකීමක් තියෙනවා, විනාඩි 15ක් යනකොට මෙහෙමයි, පැය භාගයක් යනකොට දැන් මේ වගේ භාවනා මට්ටමක තමයි ඉන්නේ කියන එක. එතකොට ඔබගේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට අපි කැමති විනාඩි 40ක භාවනාවක EG දත්තත් සමග ගරු ස්වාමින් වහන්සේලා ඒ විනාඩි 40 කොහොමද භාවනාව ගැන විස්තර කරන්නේ, මොන වගේ භාවනා අත්දැකීම්ද ලැබුණේ කියන එක සංයෝජනය කරන්න පුළුවන් නම් ඒක දැනට ප්‍රකාශයටපත් කරලා නැහැ. ඒ වගේ දෙයක් කොහෙවත් ඒක තාමත්ම වැදගත් දෙයක් විදිහට තමයි මට නම් පේන්නේ. ඒත් එක්කම අපි දැන් සූදානම් මනෝජ් මහත්මයා දිහාවට හැරෙන. මනෝජ් මහත්මයා ඔබතුමාටත් යමක් එකතු කරන්නට ඇති අවසන් වශයෙන්. ඔව් ඇත්තටම මේ
මූලික වශයෙන්ම කියන්න ඕන මේ පර්යේෂණ කිරීමේ අරමුණ වෙන මොකුත්ම නෙමෙයි පුද්ගලයාව කෙසේ හෝ සතිමත් කිරීම. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කරපු පරිදිම මේ පර්යේෂණ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ සමාජයට ඒතු ගන්නන්න ඇත්තටම කෙසේ හෝ සතිමත් විය යුතුයි. කෙනෙක්ට පුළුවන් නම් වටහා ගන්න මට කේන්ති යනකොට මගේ මොලෙන් එන්නේ මෙන්න මේ තරංගය. මේක හරහා මගේ ශරීරයට වෙන බලපෑම මේකයි. මෙන්න මේ ටික කෙනෙක්ට වටහාගෙන තමන්ගේ කේන්තිය පාලනය කරගන්න පුළුවන් නම්, කේන්තියත් එක්ක සතිමත් වෙන්න පුළුවන් නම්, එදිනෙදා ජීවිතෙත් එක්ක සතිමත්ම වෙන්න පුළුවන් නම් මේ පර්යේෂණවල එකම ජයග්‍රහණය පමණයි. අනිවාර්යයෙන්ම වැඩසටහනේ අවසානයකටයි අපි පියමනින්නේ ස්වාමින් වහන්සේ. අවසාන වශයෙන් මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. මේ පර්යේෂණ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ මොන වගේ දෙයක්ද කියන එක පිළිබඳව අවසන් වශයෙන් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. පර්යේෂණ පැත්තෙන් අපි ඉදිරිපත් වෙලා තියෙනවා පිරිසක් මොබයිල් ඇප් එකක් හදනවා අපි. ඒක උදාහරණයක් වශයෙන් කිව්වොත් Facebook වගේ එකක් නම් නෙමෙයි. නමුත් දුරකථනය කියන එක ගොඩාක් අහිතකර පැත්තට ගිහිලා තියෙනවා. ඒකින්ද අපි එකක් ඇප්ලිකේෂන් එකක් හදනවා. මෙන්න මේ දුරකථනය පාවිච්චි කළාම දුරකථනය කොහොමද ළමයාගෙන් ඈත් කරන්න කියන එක. අන්න ඒ ඇප්ලිකේෂන් එකට අපි ඉදිරියේදී මේ EEG පරීක්ෂණ කිරීමේ හැකියාව අපි ළඟා කර දෙනවා හැම කෙනාටම. එතකොට දැනට අපි වෙළඳ පොලේ බැලුවා මේ උපකරණයක් ගන්න ටිකක් වැඩි මුදලක් වැය වෙනවා. ඉතින් මේකේ තියෙන ඇතුළත තියෙන උපාංග ටික විතරක් අරගෙන අපිට නිර්මාණය කරන්න පුළුවන්. මෙහෙදි ලංකාව තුලදී ඒකටත් ඉදිරිපත් වුණා ළමයි දෙන්නෙක්. ඉතින් ඒ ඉදිරියේදී ඒ වගේ එකක් හදාගත්තට පස්සේ අපිට පුළුවන් යම් පළාතකට දිස්ත්‍රික් එකකට නැත්නම් එක ඉස්කෝලේකට මේ එකක් වශයෙන් දීලා අපිට පුළුවන් ඒ අයගේ තියෙන දියුණුව, ඒ ළමයින්ගේ තියෙන මොන වගේ තරංග රටාද ඇතිවන්නේ, එයාලටම එයාලගේ තියෙන භාවනාවේ දියුණුව දැක ගන්න මේ එයාලගේම මොබයිල් එකකින්, එයාලගේම දුරකථනයෙන් මේ ඇප් එක හරහා ඉදිරියේදී අපි සකස් කරන් නිර්මාණය කරන්න ඉදිරිපත් වෙලා ඉන්නවා කණ්ඩායමක්. ඒකේ මූලික අධීර තමයි මේ දවස්වල කරගෙන යන්නේ. ඉතින් ඉදිරියේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මුළු ලංකාව වටේම මේක හරහා නැත්නම් ලෝකෙම කොහොමද අපිට මේ දත්ත ළඟා කරගන්න කියන එක අපි හිතන්න වෙනවා. ඊට පස්සේ ඒවා විශ්ලේෂණය කරන්න වෙනවා. ඉතින් ඒකෙන් අපිට පුළුවන් ඇත්තටම ලොකු දත්ත ප්‍රමාණයක් එක්ක අපිට මේකේ තියෙන පරිශීලනය කරන්න. ඉතින් ඒ අතින් අර මනෝජ් මහත්තයා කිව්වා වගේ කොහොම හරි මේක හරහා අපි මුළු ලෝකෙම සතිමත් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එතකම ස්වාමීන් වහන්සේ කෙටියෙන් යුතුව පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි භාවනා උපදේශකවරුන්ට මේ දත්ත විශ්ලේෂණය මගින් කුමක් උකහාගත හැකිද යන පිළිපදව. වැදගත් ප්‍රශ්නයක්. දැනට අපි පුහුණු කරගෙන යනවා. ඉදිරියේදී අපි විෂය නිර්දේශයට ඇතුළත් කරනවා මේ සතිය කියන එක හැම ඉස්කෝලේකම සතිය වඩන්න අපි ඉදිරියේදී 2023 දී ඇතුළත් වෙනවා. ඒක හරහා අපි ගුරුවරු පුහුණු කරනවා කොහොමද මේ ළමයින්ට මේක කියලා දෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ඇප් එක සහ මෙන්න මේ EEG පරිශ්‍රණ ඒ ගුරුවරුන්ට ගොඩක් වැදගත් වෙනවා. එතකොට ගුරුවරයාට දැනගන්න පුළුවන් මේ ළමයා ඇත්තටම එයාගේ ආතතිය අඩු කරගෙන දින්නේ. හරියට ඒක කියනවා නම් එහෙමම නෙමෙයි. නමුත් කමටහන් සුද්ධ කිරීමක් වගේ එකක් පොඩියට සුළුවෙන් මේක හරහා කරන්න පුළුවන්. ඉතින් මේ ගුරුවරයාට හරි වැදගත් වෙනවා. දැනටත් චීනේ පාවිච්චි කරනවා. එයාලගේ ඉගෙන ගන්න ළමයිට මේ හැම ළමයෙකුටම මේක සම්බන්ධ කරලා මේ ළමයා අවධානයෙන් ඉන්නවද කියලා ඒක හරහා බලනවා. ඉතින් අපිට එහෙම අවශ්‍ය නැහැ. ළමයෙක් බලෙන් මේක අවශ්‍ය නැහැ. නමුත් ළමයාගේ දියුණුව එයාට පෙන්වන්න පුළුවන් මේ ගුරුවරයාට. ඒක හරි වැදගත් වෙනවා මේ ගුරුවරයාට මේ වගේ උපකරණයක්. ඉතින් ඉදිරියේදී ඒ ගුරුවරුන්ට මේ පුහුණුව ලබා දීමත් මේ උපකරණ පිළිබඳ දැනුවත්භාවය ලබා දීමත් අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඒත් සමගින්ම හිතවතුනි අපි අද දවසට සතියට ප්‍රවේශයක් වැඩසටහන මේ නිවාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. නිස්සරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ලෝලුවාගොඩ ධම්මසාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේට, ඒ වගේම කළුබෝවිල මහරෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය චමිල් මාරසිංහ මැතිතුමනි බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. ඒ වගේම මනෝවිද්‍යා උපදේශක, මනෝචිකිත්සක, සතිමත් බව පිළිබඳ පරේක්ෂක සහ පුහුණුකරු මනෝජ් ජයසූරිය මැතිතුමනි බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. හිතවතුනි එසේනම් අපි අද දවසට ඔබේ නිවසෙන් සමුගෙන යනවා. සමුගන්නා වූ මොහොතේදී ප්‍රාර්ථනය සතිමත් වූ සතියක්. එකතු කරන කුණු කන්දල් ඉදලට හසුවෙන්නා සතිමත් දරු දැරියන්නේ
හොඳ හැටි දන්නා දකින කෙලෙස් අතහරින් සතියට හසුවෙන්නා පුංචි පැටවෝ හරි සතුටින් සත්‍යයේ මග යන්නා. සදහැවතුනි, අදත් සතියට ප්‍රවේශයක් වැඩසටහන පුරා හෝරාවක් අප මෙලෙසින් ඔබ වෙත sannivedanaya කළා. සතිපාසල පදනමේ නිර්මාතෘවර පූජනීය උඩඊරියගම ධම්මජීව ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පෙරදරවයි අදත් මේ වැඩසටහන අප මෙලෙසින් ඔබ වෙත ගෙනාවේ. ඒ වගේම මේ වැඩසටහන ලෝපුරා විසුරුවා හරින්නට ඔබට ඔබේ දායකත්වය ලබා දෙන්නට අවස්ථාව තිබෙනවා. තිරේ දිස්වන දුරකථන අංකයන්ට කාර්යාලීය වේලාවන්හිදී දුරකථන ඇමතුමක් ලබාගෙන ඒ පිළිබඳ විස්තර දැන කියා ගන්නට ඔබට ඉඩ අවකාශ තිබෙනවා. ඉතින් ඒ ආරාධනාවත් සිද්ධ කරමින් අදට අප ඔබෙන් සමුගන්නටයි මේ සෝදානම් වන්නේ. නැවතත් සත් දිනකින් ඔබව හමුවන බලාපොරොත්තුවෙන් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.